වේ වික්ටෝරියා ප්‍රාන්තයේ රිපල් බෘක්හි පිහිටි පද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද නොවැම්බර් මාස 9 වෙනි සඳුදා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා දාරා සිටින්නේ බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැගොඩපළ විමල ඥාන ගෞරව ස්වාමින් වහන්සේයි. ගෞරවනීය ස්වාමින් වහන්සේව සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාධා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදී තම්භං. ආම භන්තේ. සාදු සාදු සාදු.
හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්ව ඍජුව තබාගෙන කවුරුත් ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින් කියලා. ඒ වගේම වහන්සේ දේශනා කරලා දුන් ධර්මය මේ ලෝකයේ පවතින ඉතාම කලාතුරකින් කියලා දේශනා කළා තියෙනවා. ඒ වගේ මේ ධර්මයේ ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය මේ ලෝකයේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින් කියලා දේශනා කරලා තියෙනවා. මේ ලෝකයේ මේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තිබෙනවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පිට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපු තුන්සේ සද්ධර්මයේ මේ ලෝකයේ පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුරු තුලින් මේ ධර්මයේ ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්න අපිට භාග්‍ය වාසනාව උදාපත් වෙලා තියෙනවා. අපේ ජීවිතයේ මේ ලැබුණු මේ දුර්ලභ අවස්ථාව මේ පරමලාභ උතුම් ප්‍රතිලාභය මේ උතුම් වාසනාව අපිට තව ප්‍රතිකූල දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අප කාටවත් කියන්නට බෑ. හේතුව තමයි ජීවිතය කියන්නේ හරිම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ හරියට මේ තනාග තියෙන පිරිමිදක් වගේ කියලා. තනාග තියෙන පිරිමිද කිසි හරියක් අර්ථයක් නැහැ. ඉර උදාවසමක බිමට පතිත වෙනවා. ජීවිතය කියන්නේ එහෙමයි. ඕනම මොහොතක මේ හේතුන්ගේ ජීවිතය මරණයට පවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතයත් කිසි හරියක් අර්ථයක් තියෙන එකක් නෙවෙයි. ඒ වගේම ජීවිතය හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදනකින් ගංගාවක් ගලනකොට හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් ගඟ නතර වෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. උපන් මොහොතේ ඉඳලා ජීවිතේ මරණය කරා තමයි ගලාගෙන යන්නේ. එකම දවසක් මොහොතක්වත් නතර වෙන්නේ නැහැ. ජීවිතය හරියට මරණයට කැපුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට නියම වෙලා එතනට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. ජීවිතයත් එහෙමයි. ගෙවන හැම දවසක් පාසාම ඒ වගේම හැම රාත්‍රියක්ම හැම පැයක් විනාඩියක් තත්පරයක් පාසාම ජීවිතයේ ක්‍රමක්‍රමයෙන් පිරිමන්නගන්නේ මරණයටයි. ඒ වගේම ජීවිතය හරියට දිය ඉරක් වගේ. දියට ඇඳ ඉර වහාම මැකෙනවා. මැකෙන ඉර ආයි කවදාකවත් පේන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. කොයි මොහොතේ හෝ මරණයෙන් මේ ජීවිතේ මැකෙනවා. මරණයෙන් මැකෙන ජීවිතය ආයි කවදාකවත් අත්දැක ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තාම ජීවිතය කිසිම හරියක් අර්ථයක් නැති වේගයෙන් මරණය කරාම ගලාගෙන යන මරණයට හැම මොහොතේම පියමන් නගන මරණය කොයි මොහොතේ හරි ජීවිතය මේ යනවා. මරණය අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නටත් පුළුවන්. ඔය කන බොන ආහාර බෑන බැරි වෙලාවක් වසක් විසක් වුණොත් මැරෙන්න පුළුවන්. සතෙක් සර්පයෙක් දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවලට ලක් වුණොත් මැරෙන්න පුළුවන්. වාත පිත සෙම තුන්දොස් කිපුණොත් මැරෙන්න පුළුවන්. ඒ වගේම පරිහරණය කරන මේ දේවල් මුල් කරගෙන ඒ වගේම බාහිර ඇතිවෙන මේ රෝගාබාධ මේ දිප්පත් කරදර මුල් කරගෙන ජීවිතය මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතයේ తాවකාලිකයි. මරණය නම් ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අපි මේ ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන මාස කීපය, අවසාන සති කීපය, දින කීපය, සමහර වෙලාවට අවසාන දවස වෙන්නත් පුළුවන්. එම නිසාම අපේ අවසාන දේශනය ශ්‍රවණය වෙන්න පුළුවන්. ලෝතර බුදු කෙනෙකුගේ ධර්මය අපිට හැමදාම අහන්න ලැබෙන්නේ. මේ මොහොතේ අපේ භාග්‍ය වාසනාව උදාපත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි
मनस बाह्य අරමුණු වලට යන්න නොදී මේ දේශනාවට මුළු මනසම යොමු කරගෙන මම මේ ධර්මය අවබෝධ කර ගන්නවා කියන දැඩි මානසිකත්වය ඇති කරගෙන අපි මේ ධර්මය අවබෝධ කරගෙන ශ්‍රවණය කරන්න කවුරුත් සාධුකාරයක් සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යස්ස කස්සචි වික්කවේ වික්කුණෝ පංචචේතෝ කීලාමප්පහීනා පංචචේතසෝ විනිබන්ධා අසකුච්චින්නා සෝවත ඉමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරෝලින් මේ පුල්ලං ආපජ්ජස්සතිති නේතන්ධානං විජ්ජති ශ්‍රද්ධාවන්ත පින්නතුනි අදත් අපි සංඝයායාමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු උතුම් වටිනා ධර්මය අපි මේ මොහොතේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දිනේදීත් අපි මාතෘකාව වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ සිංහනාද වර්ගයට අයිති චේතෝ කීල සූත්‍ර දේශනාව. චේතෝ කීල කියන්නේ හිතේ ඇනිලා තියෙන කුල් නැත්නම් කම කියන එකයි. මේ දේශනය මුල් කරගෙන අපි දින කීපයක් තිස්සේම දේශනාවන් ශ්‍රවණය කරන්නට යෙදුණා. විශේෂයෙන්ම මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේගේ උතුම් ඥානයක් වන ථානාථාන ඥානය උන්වහන්සේ මේ අපිට අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දෙයක් දේශනා කරන්නේ මේ ථානාථාන ඥානය මුල් කරගෙන මේ වගේ කාරණාවක්. සමහර දේවල් උන්වහන්සේට වෙනම පේනවා සමහර දේවල් නොවෙනවා පේනවා. එතකොට වෙන දේවල් වෙන හැටියටත් නොවන දේවල් නොවන හැටියටත් බුදු කෙනෙකුට දේශනා කරන්න පුළුවන්. සාමාන්‍ය ලෝකෙ අයට එහෙම පුළුවන්කමක් නැහැ. ඒ අය වෙන්නේ නැහැ කොට නමුත් ඒ දේවල් සිද්ධ වෙනවා. නමුත් බුදු කෙනෙක් දෙයක් වෙන්නේ නැහැ කොට ඒක කීයටවත් අය වෙන්නේ නැහැ. සිද්ධ වෙනවා කිව්වත් අනිවාර්යයෙන් ඒක සිද්ධ වෙනවා. මොකද උන්වහන්සේට ඒ බුදු ඥානයක් තියෙනවා. දේවල් වෙන දේවල් වෙන හැටියට දකින්නත් නොවන දේවල් නොවන හැටියට දකින්නට කියන දස බල ඥාන වලින් එක ඥානය තමයි මොකද? ථානාථාන ඥානය කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ථානාථාන ඥානයේ පිහිටලා තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. යම් කිසි විශ්වකගේ චිත්තසංතාන තුළ මේ හිතේ ඇවිල්ලා තියෙන කුල් කම් ප්‍රහීන කරන්නේ නැතුව හිතේ තියෙන බන්ධන සිඳින්න නැතුව මේ ශාසනයේ දියුණුවක් කරා යන්නට බැහැ කියලා දේශනා කරනවා. එතකොට හිතේ තියෙන කම් උල් පහක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක කරනවා නම් විචිකිච්ඡා කරනවා නම් ස්ථීර පැහැදීමක් නැත්නම් ආනයාගේ හිත නැමෙන්නේ කියනවා කෙලස් තවන්න. ඒ වගේම නැවත නැවත මේ ධර්මයේ තුලම ගමන් කරන්න පිළිවෙලකට ගමන් කරන්න ඒ වගේම ප්‍රධාන වීර්යය දිනු කරන්න හිත නම්‍යශීලී වෙන්නේ නැහැ. ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශිෂ්‍යාව කෙරෙහි ඒ වගේම තමන් හා එකට ජීවත් වෙන අය කෙරෙහි වෛරී සිතක් තියෙනවා නම් පරිගන්න රිද්දන ස්වභාවයක් තියෙනවා නම් එබඳු මානසිකත්වයක් තියෙන අයටත් මේ ධර්මයේ දියුණුවක් ලබන්න බැහැ. ඒ වගේම හිත නැමෙන්නේ නැහැ කියලා මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිතේ බන්ධන පහක් තියෙනවා. මේ බන්ධන පහ සිඳින්නෙත් නැතුව මේ ධර්මයේ දියුණුව කරා යන්න නැහැ. යාට හිත නම්‍යශීලී කරගන්න බැහැ කියනවා. කෙලෙස් තවන වීර්යය තුළ දිගටම ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම ධර්ම මාර්ගයේ පිළිවෙලකට ඒ වගේම නිරන්තරයෙන්ම ධර්මයේ තුලම ජීවත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියනවා. යට හිත නැමෙන්නේ නැහැ කියනවා. මේ හිතේ තියෙන බන්ධන පහ සිඳින්න නැතුව. ඒතර ප්‍රධාන බන්ධනය තමයි කාමී කියන එක. කාම බන්ධනයෙන් සිත නිදහස් කරගන්න නැතුව. ඒ වගේම කය කියන්නේත් ඒ වගේ. රූපේ කියන්නේත් ඒ වගේ. ඒ වගේම තීන මිද්දේ නැත්නම් ආහාර පාන අනුභව කරලා එතකාක නින්දට මුළු ජීවිතේම ගත කරනවා නම් ඒකත් ලොකු බන්ධනයක් කියනවා ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. ඒ වගේම යම්කිසි දිව්‍ය නිකායක් ප්‍රාර්ථනා කරලා
කටයුතු කිරීමත් මේ බන්ධනයන් ඇටියට දේශනා කරනවා. එතකොට මේ බන්ධන පහ හිතේ සිටින්න ඕනේ, බුරුල් වෙන්න ඕනේ. එතකොට තමයි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගය තුල අඛණ්ඩව පිළිවෙලකට පිළිසුදුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට පළවෙනි කාරණේ තමයි කාමී අවිගත රාගෝ හෝති, අවිගත ඡන්දෝ, අවිගත ප්‍රේමෝ, අවිගත විපාකෝ, අවිගත පරිලාභෝ, අවිගත කම්මෝ කියනවා. කාමයේ පිළිබඳව තියෙන රාගය ප්‍රහාණය කරන්නේ නැතුව, ඡන්දය ප්‍රහාණය කරන්නේ නැතුව, කාමයේ තියෙන ප්‍රේමී ප්‍රහාණය කරන්නේ නැතුව, කාම පිපාසය නිවා ගන්න නැතුව, කාම පරිලාය කාමයෙන් දැවෙන කිල්ල නිවා ගන්න නැතුව, කාම තණ්හාව ප්‍රහාණය කරන්නේ නැතුව කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ හිත නම් විශේෂී කරගන්න බෑ කියලා අඛණ්ඩව ධර්මයේ තුලම ක්‍රියාත්මක වෙලා කටයුතු කරන්න. ඉතින් ඒ ගැන අපි කතා කරා කාමයේ බුදුරජාණන් වහන්සේ මේ ආදීනව දකින්න දේශනා කරන්නේ. ඒකයි ආදීනව දැක්කහම තමයි අපි කාමයේ තියෙන මේ දැඩි ආශාව වාසිය සංසිඳු ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම සංසිඳවන්න නැතුව අපිට පොඩි දෙයකටවත් මේ ධර්මයේ තුල සීල සමාධි ප්‍රඥාවන් දිනු කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ කියන එක අපි කතා කරා. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ තවත් අපේ හිතේ තියෙන බන්ධනයක් තමයි මේ කය පිළිබඳව. කයටත් අපි ගොඩාක් බැඳලා තියෙන්නේ. මේ කයට තියෙන බන්ධනයක් සිඳින්න නැතුව බුරුල් කරගන්න නැතුව අපිට මේ ධර්ම මාර්ගයේ හිත නම්ශීලී කරගන්න හරි අමාරු හැටියට දේශනා කරන. එහෙනම් කයට දීලා තියෙන වටිනාකමක් නැත්නම් කයට දීලා තියෙන බන්ධනත් අපි ලියා ගන්නට ඕනේ. ආනිදුර තමයි මේ ධර්ම මාර්ගයේ යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි මේ කය පිළිබඳව අවබෝධ කරගන්න සතර සතිපට්ඨානෙ බුදුරජාණන් වහන්සේ එක කායානුපස්සනාව වෙනම දේශනා කරනවා. මොකද මේ සංසාරේ පුරාවටම ගොඩාක් බැඳිච්ච දෙයක් තමයි කය කියන දේ. මොකද හැම ජීවිතයකදීම අපිට මේ කය කියන දේ ලැබෙනවා. ඒ ලැබෙන කයට හැම කයකටම අපි මොකද වෙන්නේ? ගොඩාක් බැඳෙනවා. ඉතින් ඒ නිසා මේ සංසාරේ පුරාවටම දුකවට බැඳිච්ච දෙයක් තමයි මේ කය කියන එක. ඒක මොන විදිහට ලැබුණත් මිනිස්සු පුදුමාකාරයට මිනිස්සු කරන්නේ සත්තු පව හැමතෙම කය කියන දෙයට ගොඩාක් ඇලුම් කරනවා, ගොඩාක් බැඳිලා ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි කය විශේෂයෙන්ම සිහිය පිටුවාගෙන කයේ යථාර්ථය බලන්න අපි සතිපට්ඨාන භාවනාවක් හැටියටම දේශනා කරනවා. නිවන් දකින්න ඒකායන මාර්ගයේදී මේ සිහිය උපදව ගන්න, සිහිය පිටුව ගන්න යුතු ප්‍රධාන තැන තමයි කය. ඒතර කයට මුලා වුණොත්, කයට අතරමං වුණොත්, කය පිළිබඳ ඇත්ත නොදැක්කොත් එන්නදී ආයමත් අසීලයට පත් වෙලා අපි සංසාරේ බොහෝ කාලයක් ගමන් කරන්න අවශ්‍ය ඒ කිලේශ ධර්මයන් චිත්ත සංතාන තුළ සකස් වෙනවා. කය පිළිබඳව අපි ගොඩාක් සක්කාය දිට්ඨියට පත් වෙලා මම මගේ කියන හැඟීම් ඇති කරගෙන බොහෝ අපි සසර භව පැවැත්ම පෝෂණය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි වර්තමාන ජීවිතය තුළ මේ කය අවබෝධ කරගත්තේ නැතිනොත් මාන්නය, අහංකාරකම් ආදී මේ ක්ලේශ ධර්මයන් නැති වෙලා ඒ වගේම මිනිස්සු මේ කය පිනවන්න නොලේ කපසල් සිද්ධ කරනවා. මේ කය යථාර්ථය අවබෝධ නොකරගත්තොත් ඉතින් කය පිනවන්නම තමයි මිනිස්සු කය ලස්සනට පවත්වන්න තමයි මිනිස්සු නොලේ ආකාරي අකුසලයන් සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා ශාක්‍යයන්ට බුදුරජාණන් වහන්සේ මේ කයට තියෙන මේ දැඩි බන්ධනය සිඳ ගන්න උන්වහන්සේ දේශනා කළා. එහෙම සිඳින්න නැතුව හිත නම් විශේෂී කරගන්න බැහැ කියනවා. අර ධර්ම මාර්ගය තුල ගමන් කරන්න. ශාසනික දුනුව කරා ඒ නිසා යන්නත් ඒකට හැකියාවක් නැහැ. පුනච්ච පරම් වික්‍රේ විකු කාවි අවිගත රාගෝ මේ කය පිළිබඳ පහව රාගයක් නම් අවිගත ප්‍රේමෝ අවිගත ඡන්ද ඒ වගේම කැමැත්ත ප්‍රේම ඒ වගේම අවිගත විපාසුකා කය පිළිබඳව තියෙන විපාසුක භාවය ඒ වගේම පරිලාහව මේ කය මොන කරගෙන අපි නිතරම දැනෙන්නත් ලැබෙනවා. ඊළඟ අවිගත මේ තණ්හාව කියන දේ ප්‍රහාණය නොකරගෙන ආනයාට තස්ස චිත්තං නමති කියන යාගේ හිත නැමෙන්නේ නැහැ කියනවා. ආතප්පාය අනුയോഗාය සාතත්ථාය ප්‍රධානාය. ආතප්පාය කියන්නේ කිලිස්තවන්න. ඒ වගේම අනුയോഗාය කියන්නේ නැවත නිරන්තරයෙන්ම නුවණින් විමසීමේ ජීවිතය අවබෝධ කරගන්න. සාතත්ථාය කියන්නේ තාමත්ම පිළිවෙලට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම අකණ්ඩවම පිළිවෙලකට ධර්මයේ විමර්ශන කරන්න. ප්‍රධානාය කියන්නේ ප්‍රධාන වේදී දිනු කරන අකුසල ප්‍රහාණය කරන්නත් කුසලයේ වර්ධනය කරගන්න. මෙයාගේ හිත නැමෙන්නේ නැහැ කියනවා. කයට ගොඩාක් වටිනාකම දීලා තියෙනවා නම් ඒ මොකද කයට බැඳෙනවා. කයට බැඳුනන් පස්සේ කය ආරක්ෂා කරන්න, කය පෝෂණය කරන්න ක්‍රියාදාමයන් කරන මිසක්
ජීවිත අවබෝධයෙන් දේවල් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි කයේ යථාර්ථය බලන්නත් අපි විවිධ විදිහට මේ කය දිහා භාවනාවන් කරන්නේ. දැන් සතිපට්ඨාන සූත්‍රයේ මේ කය කියන්නේ සකස් වෙච්ච ස්වභාවයත් අපි බලනවා. කය හැදෙන්න තියෙන මොනවද? කුණප දුස් දෙකකින් එකයි අපි මේ කය සකස් වෙච්ච දේවල් ගැන සිහි කරලා කයට දීලා තියෙන වටිනාකම අඩු කර ගන්නවා. ඒ වගේම කය ගත්තොත් එහෙම මූලික ස්වභාවයන් අතර ඒවට කියන මොනවද? ධාතු. ඒකත් කාය අනුපස්සන අපි ධාතු කර්මස්ථානයේදී බලනවා. ඒ වගේම කයට අනාගතයේ ඇතිවෙන ඉරණම ගැන බලනවා. එතකොටත් මොකද වෙන්නේ? කයට දීලා තියෙන වටිනාකම අඩු කර ගන්න පුළුවන්. ඒකට කරන භාවනාව මොකද්ද? නව සීවිතික භාවනාව. එතකොට මේ කයට අනාගතයේ වෙන ඉරණම දැනට එහෙම වෙලා නැහැ. හැබැයි ඒ தත්ත්වයට මේ කයපත් වෙන වැඩි කාලයක් යන්නේ නැහැ. ඉතා ඉක්මනින්ම පත් වෙන ඉරණමක් හැටියට අපි දකිනවා. එතකොට මොකද වෙන්නේ? මේ මොහොතේ මොනතරම් සුන්දරව ලස්සනට මේ කය තිබුණා. අර කයට වටිනාකම දීම මොකද වෙන්නේ? අඩු වෙනවා. වටිනාකම අඩු වෙනකොට අර කයට දීලා තියෙන බන්ධන ගතිය අර බැඳලා තියෙන ගතිය තණ්හාවෙන් ආශාවෙන් ප්‍රේමයෙන් මේ බන්ධන මොකද වෙන්නේ? ප්‍රේමී කියන බන්ධනේ ආශාව කියන බන්ධනේ ඡන්දය කියන බන්ධනේ මොකද වෙන්නේ? ටික ටික ගුරුල් වෙදි බාලක් වටනාක දැන් කැමැත්ත කියන දේ ගොඩාක් අඩුණු ගමන් දැන් මේකට නිඳා කරා කියලා ප්‍රශ්නයක් නෑ අපහාස කරා කියලා ප්‍රශ්නයක් නෑ. එයි අපිට මේකෙම ගොඩාක් වටින එක නොවන නිසා. ඒතර ඡන්දය අඩුනොත් අන්න අපිට ප්‍රශ්නයක් නෑ. ප්‍රේමය අඩුනොත් එහෙම මේකට ගොඩාක් ප්‍රේම කරන්න මොකද වෙන්නේ? මේක පවත්වන්න මිනිස්සු මොනතරම් අකුසල් දේවල් කරනවා. ඒ වගේම මේ කායික ආශාව වැඩි වෙන මේක පිපාසයක් වගේ වෙනවා. මේක සරසලා මේ කයට දේවල් කරලා කවදාකවත් කාටවත් සෑහීමක්පත් වෙන්න පුළුවන්කම නැහැ. මුළු ලෝකෙම වැලුම් ටික අන්දනවා. ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. මුළු ලෝකෙම තියෙන සෙල් පවුඩර් අණු වගේවත් ඒත් ඇති වෙන්නේ නැහැ. මේක තව විවිධාකාර විදිහට මේක සරසන්න ගියොත් එහෙම කෙලවරක් වෙන්නේ නැහැ. මේ ගැලුම් පැලඳුම් වලින් දෙන්න ගියොත් මේකට දීලා නිම කරන්න බෑ. ඇයි? මේ ලෝකේ කෙලවරක් නැතුව දේවල් තියෙනවා. මේ ඒ ඔක්කොම දාලා මේක හදන්න ගියොත් එහෙම අපිට වෙන දෙයක් ඒක පිපාසයක් වගේ නිවා ගන්න විදිහ නැහැ. අර ගින්නට දර දාන ගින්න වැඩෙනවා වගේ තමයි කයට තියෙන මේ කැමැත්ත කියන දේ වැඩි වුණොත් එහෙම මේක පිනවන්න ආශාව නැතුනොත් මේක ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි කියනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ කයට තියෙන පිපාසය ඒ වගේ පරිග්‍රහණය මේකට කැමැත්ත ඇති වෙන්න මොකද වෙන්නේ? මේක නින්දාව කරත් මේක දැවෙන්න හැම වෙලේම පටන් ගන්නවා. ඒක මේක වටිනාකම දෙන්න මොකද වෙන්නේ? මේක ගින්නක් වගේ වෙනවා. ඒ නිසා තමයි අපිට කයට නමක් කිව්වත් නෑ සමහරවිට ඇගේ හැප්පුණා අපහාසයක් කරත් මොනවත් කරත් මොකද මේක ඉවල් ගිනි ගන්න පටන් ගන්නවා. දැන් මේකට වටිනාකමක් දීලා නැත්තම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ගින්නක් තියෙනවා ගින්න නිවා ගන්න නැතුව පුළුවන්කම නැහැ. ඉතින් ඒ නිසා මේ තණ්හාව ආශාව කයට දීලා තියෙන වටිනාකම කියන දේ අඩු වෙන්න ඕනේ. ඒක තමයි මේක මුල් කරගෙන ගිනි ගැනීම හරි අඩුයි. නැත්තම් මොකද වෙන්නේ? හිත නිතරම ගිනි ගන්නවා. මේකත් මුල් කරගෙන මේකට අපහාසයක් කරත් ප්‍රශ්නයක්, නින්දාවක් කරත් ප්‍රශ්නයක්, මොනවා කරත් ප්‍රශ්නයක්. ඊට පස්සේ දැන් ධර්මය අවබෝධ කරගන්නකොට ඒකයි මේකට මොනවා කරත් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කයට තියෙන ඡන්දය, ප්‍රේමය, පිපාසය මේවා අඩු වෙන්න ඕන. අඩු වෙනකොට තමයි හිත නම්‍යශීලී වෙන්නේ. මොකද අර ධර්ම මාර්ගය අඛණ්ඩව ගෙනියන්න. එහෙම නැත්නම් මොකද වෙන්නේ? කයට වටිනාකම ගොඩාක් දීලා වැඩි වෙච්ච ගමන්ම අර ධර්මයේ යන්න පුළුවන්කමක් නැහැ. දැන් සමහර අය සමහරට මේ කය මුල් කරගෙන ඉතින් ජීවිතේ හරි මාන්නේ තියෙන. ඒතකොට ඉතින් සමහරට වන්නේ කැමති නැහැ. බිම ඉඳ ගන්න කැමති නැහැ. බිම ඉඳගෙන බණ අහන්න කැමති නැහැ. නේද? ඒ වගේ ගොඩාක් ඒකට අර හිත නම්‍යශීලී වෙන්නේ නැහැ. මේ කය දිලා තියෙන ප්‍රශ්නෙත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ පවා සමහර අයට බුදුරජාණන් වහන්සේ දකින්නවත් හිත නැමෙන්නේ නැහැ. කෙනෙක් තමයි කවුද? කේමා බිසව බිම්බිසාරතුමාගේ දේවින් වහන්සේ නමක් අග බිසව. ඉතින් මේ බිම්බිසාරතුමා කියන්නේ පුදුමාකාර විදිහට බුදුදහමට ලැබිලා භාගතුන් වහන්සේ වෙනින් ගොඩාක් කටවලා ධාර්මිෂ්ඨ රජ කෙනෙක්. ධම්මිකෝ ධම්මරාජයට තමයි යාගේ නම ඉස්සරහින් ඉන්නේ. ඒ තරම් ධාර්මිෂ්ඨ රජ කෙනෙක්. ඉතින් මේ ධාර්මිෂ්ඨ රජතුමාගේ දේවින් වහන්සේ වුණාට කයට පුදුමාකාර වශී භාවයට පත් වෙලා කය නිසා ලොකු පැටලවිල්ලක හිටිය කෙනෙක්. ඉතින් ඒ නිසා මෙයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ලොකු අපසාදයකට පත් වෙලා පැහැදිලි නැහැ. ඇයි?
බුදුරජාණන් වහන්සේ කය තියෙන දේට නිඳා කරනවා කියලා අපහාස කරනවා කියලා. එහෙම තමයි යාට ආරම්භ වුනේ. දැන් බුදුරජාණන් වහන්සේ කයට නිඳා අපහාස යන්නේ කරන්නේ මොකද්ද? කයේ තියෙන ඇත්ත తත්වය කියලා දෙනවා. හැබැයි එයාට තේරුනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කයට නිඳා කරන නිසා යා මේ බුදුරජාණන් වහන්සේ බලන්න යන්න අකමැති වුණා. ඒකයි. බලන්න එතකොට මේ සංසාරේ ගොඩාක් මනස දියුණු කරගෙන ප්‍රඥාව ලබන්න තරම් ප්‍රඥාවන්තයන්ගේ අග්‍රස්ථානයට පත් වෙන්න හැකියාව තියෙන කෙනෙක් තමයි මේ කයට මහා වටිනාකමක් දැන් දීලා තියෙන්නේ. ඒක සාමාන්‍ය වෙන දෙයක්. මොකද අපි මේ පරිසරයත් එක්ක අපිට නොයේ කෙලෙස් මතුවෙනවා. කියන අපි ජීවත් වෙන ස්වභාවයත් එක්ක ඒක හිත දියුණු කරපු කෙනෙකුට ඒ දේ සිද්ධ වෙනවා. වර්තමානයේ උපදින්න කොහෙද ඇසුරු කරන්නේ කවුද? ඒ අයත් එක්ක ඒ අයගේ මේ හිත කියන දේවල් වෙනස් වෙනවා. මොකද හිත කියන්නේ හේතුඵල ධර්මයක්නේ. මේක මම මගේ මටයි කියලා පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. අපි කොච්චර දැන් හොඳ හේතු සකස් කරගෙන දෙන්නත් පුළුවන් නරක හේතු කොහොමද සකස් වෙලා තියෙන්නේ. ඊට ඕවට යම් වෙලාවක මේ හේතු සකස් වුණොත් මොකද අර යටපත් වෙච්ච ආයමත් එනවා. දැන් මේ සංසාරේ පුරාවටම ලොකුවට බැඳිච්ච එකක් මේ කය. මේකට කවුරු හරි පොඩ්ඩක් හරි වර්ණනා කරොත් මොකද වෙන්නේ? ආයෙ බැඳෙනවා. ආයෙ බැඳෙනවා. දැන් අපි සමහරලාට කය පිළිබඳව යම් මේක කරනම කවුරු හරි ඇවිල්ලා ඔයා හරි ලස්සනයි පෙන්මයි කිව්ව ගමන් ඒක වාටම ආයෙ මොකද වෙන්නේ? ආයෙ මේකට බැඳෙනවා. ඒක ඒ තරමට සංසාරයේ බොහෝ කාලයක් බැඳිච්ච දේවල්. ඒ නිසා තමයි රකේමා රජ කුලයක ඉපදිච්ච කෙනෙක්. ඉතින් පොඩි කාලේ ඉඳලා ලස්සන රූපයක් තිබුණා. ඉතින් දේවීන් වහන්සේ නමක් නැතර තවත් රජකෙනෙකුගේ දේවියක් වෙන සුදුසුකම් තියෙන නිසා ඒ අපල තාත්තලා නිතරම රූපේට තමයි වටිනාකම දුන්නේ. රූප ස්වභාවය පවත්වන්න තමයි නිතරම අනුබල රුකුල් දුන්නේ. ඒ සඳහා සමහරට සේවික සේවිකාවෝ ආදි ගොඩාක්. ඒකට මෙයාට මොකද දුන්නේ? පොඩි කාලේ ඉඳලා මේ රූපේට දෙන වටිනාකම ගොඩාක් නැත්නම් මේ කායට දෙන වටිනාකම ගොඩාක් වැඩි වුණා. ඉතින් ඒ නිසා කාය මුල් කරගෙන යාට ලස්සන රූප සම්පත්තියක් තියෙනවා වගේ ගොඩාක් එයාට ඒකත් එක්ක අන්නකට ලොකු බන්ධනයකට පත් වෙනවා. ඉතින් මේ බැඳීම කොච්චර කිව්වොත් මේකට කවුරුහරි මොනවද කිව්වත් කැමති නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේත් එක්ක අන්න යාගේ හිත නම් විශ්ීති කරගන්න බැරි වුණා. උන්වහන්සේ කියන දේවල් අහන්නවත් දකින්නවත් අරමුණු ගන්න බුදුරජාණන් වහන්සේ දකින්නවත් කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා තමයි රජතුමාට ඕනකම වුණා මේ දේවීන් වහන්සේව ගන්න. ඒ නිසා තමයි වේල්වනාරාමයේ පිළිබඳව ගීත හදලා දේවීන් වහන්සේ ඉදිරියේදී ගීත ගායනා කරන්න. එතකොට මේ දේවිය මේ වේල්වනාරාමයේ බලන්න හරි ආශාවක් ඇති. මොකද හැම ගීතයකින්ම අලුතෙන් එන හැම ගීතවලම තියෙන වේල්වනාරාමයේ සුන්දරත්වය. මේ අහන්න මෙච්චර ලස්සන තැනක්ද මේ වේල්වනාරාමයේ කියලා දකින්න යන්න හිතුණා. ඉතින් රජතුමාට මතක් කරාට පස්සේ රජතුමා මොකද කරේ? යන්න ඉස්සෙල්ලා නීතියක් අලුතෙන් දැම්මා. ජේතවනාරාමයේ වේල්වනාරාමයේ යන ඔක්කොම බුදුරජාණන් වහන්සේ පුණ ගැහිලා ඉන්න ඕන කියලා රාජ නීතියක් හැටියටම පැනෙවුවා. ඉතින් දේවීන් වහන්සේ දවසක් ඉතින් මේ රජතුමාගේ අවසරය මතම ගියා වේල්වනාරාමයේ බලලා ආපසු හැරිලා එනකොට ඇමති මණ්ඩලය ඇවිල්ලා දේවීන් වහන්සේ කිව්වා දේවීන් වහන්සේ දැන් අලුත් නීතියක් තියෙනවා මේකට පනවලා මෙහෙට එන හැමෝම බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා යන්න. ඒ නිසා ඔබතුමීටත් මේ නීතිය ක්‍රියාත්මකයි නිසා කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ තින්න තැනට ගිහිල්ලා ඔබතුමීට එන්න වෙනවා. ඉතින් අකමැත්තෙන් ඉතින් කරන්න දෙයක් නැහැ. රාජ නීතියක් නිසා ගියා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරමින් සිටි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කේමා විශ්වගේ තියෙන ප්‍රඥාව උන්වහන්සේ දකිනවා. ඒ නිසා දෙපැත්තෙන් උන්වහන්සේ එතුමියටත් වැඩි තාම ලස්සන රූප දෙකක් මවනවා. මවලා යෙදෙන්න පවන් ගහන හැටියට මේ උන්වහන්සේ ඉර්ධියෙන් මවනවා. ඉතින් මේ කේමා විශ්ව බුදුරජාණන් වහන්සේ දකින්න යනකොට මේක පාටම දකින්නේ කවුද? ලස්සන රූපයක් තියෙන දෙන්න තමයි දකින්නේ. යාට එක පාටම හිතේ තියෙන මේක කියනවා මේ බුදුරජාණන් වහන්සේ මේ කාලෙට මෙච්චර නිඳා කරනවා මේ ගෑනමයි දෙන්නේ කොහොමද උන්වහන්සේට මෙච්චර ලෙන්ගතුව පවන් සලන්නේ. දැන් පවන් හලන්නේ ලෙන්ගතු පුජ්‍යලෝනේ නේද? කෙනෙකුට පවන් සලනවා කියන්නේ ගොඩාක් ලෙන්ගතු. ඉතින් බුදුරජාණන් වහන්සේ පවන් හලනවා ගෑනමයි දෙන්නේ. එතකොට මෙයාගේ අර මතේ සම්පූර්ණම කැඩුනා. මම මේ වැරදි එකක් නෙමෙයි හිතානේ මේ මටත් වැඩි ලක්ෂණ දෙන්නේ බුදුරජාණන් වහන්සේලා ගොච්චර හිතවත් වෙනවා නේ. දැන් උන්වහන්සේ රූපේට මේ නැත්නම් මේ නිඳා කරන කෙනෙක් නම් මෙහෙම එන්නේ නැහැ. ඉලක්කයම බලාපොරොත්තු වෙන එන්නේ නැහැ. ඒ නිසා ඉතින් මොකද කරේ? ගිහින් ඉඳගත්තා රූප දෙක දිහා බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ
ඉදි බලයෙන් මරව වෙනස් වෙන විදිහ පේනවා. ඉතින් සංසාරේ මේ කය යථාර්ථයේ බලපු නිසා එකපාරටම අනුරූප මේ කය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගත්තා. ඉතින් අන්තිමට මහාන වෙලා අකර ශාස්ත්‍රාවක් බවට පත් වුණා. ඒතකොට සංසාරයේ වගේ විශාල වශයෙන් වටිනාකමක් දීලා තියෙන නිසා තමයි පොඩියෝ වර්ණාවක් කොයි මොහොතේ කරත් මේකට ගොඩාක් අපි බැඳිලා යනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ කයේ යථා ස්වභාවය බලන්න අපිට කායානුපස්සනාව දේශනා කරලා තියෙනවා. ඒතකොට මේ කයට දීලා තියෙන මේ දැඩි ඡන්දය, දැඩි විපාශය මොකද වෙන්නේ? ක්‍රමානුකූලව අනුනේ අඩුවෙන අය තමයි මේ ධර්ම මාර්ගයට එන්නේ. නැත්නම් ඉතින් කයත් එක්ක මොට්ටුලා අන්තිමට මොකද වෙන්නේ? කයත් එක්කම දිරිලා මහ පොළොවට පස් වෙලා යනකම් ජීවිතේ කිසි දෙයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. බුදු කෙනෙක් පහළ වෙලා උන්වහන්සේගේ ධර්මයන් තියෙද්දි කල්යාණ මිත්‍ර දෙද්දි සද්ධර්ම ශ්‍රවණය තියද්දි අර පදිරූපදේශ වාස උපම තියද්දි මොකද වෙන්නේ? පෙර පිනුත් සමාන ගාලා තියෙන. ඒවා මත කර ගන්න අපි මේ මහ පොළොවට පස් වෙලා යන මේ කේස්ලෝ නියදත් වලට වහල් වෙලා කටයුතු කරන්න ජීවිත. ඉතින් ඒකයි මේ කයේ යථාර්ථය අපිට බලන්න කියන්නේ. ඒ නිසා අපිට උන්වහන්සේ මේ කායානුපස්සනා භාවනා හැටියට මේ නවසීවිතික භාවනා, ඒ වගේම දාව කර්මස්ථාන, ඒ වගේම දෙතිස් කුරුපේ පිළිබඳව අපිට සිහි පිටුව ගන්න දේශනා කරනවා. ඒතකොට විශේෂයෙන් කායානුපස්සනා වඩනකොට මේ කයට අපි අමුතු අපක්‍රියාවක් කිරිකිටක් ඇති වෙන විදිහට කරන එක නෙවෙයි. ඒකයි. මොකද මේ ඒක හොඳ අවබෝධයෙන්ම කායානුපස්සනා වඩන සමහර අය මේකට කරන්නේ මොකද්ද? හිරිකිතක් ඇති කරගන්න. මේක හිරිකිතක් ඇති කර ගැනීම නෙවෙයි කරන්නේ. මේ දේවල් වලට නැත කය ඒකකයක් හැටියට අපිට සුබ හැටියට පේන කයට අපි සිහිය පිටුව ගන්න මේක නොවටිනා දේවල් වලින් හැදිච්ච දෙයක් හැටියට. එහෙම නැතු මේක මේ අර හිරිකිතක් හැටියට දකින්නේ නැහැ. හිරිකිතක් හැටියට දැක්කොත් මොකද වෙන්නේ? එතකොට මේකත් එක්ක ගැටීමක් තමයි ඇති වෙන්නේ. අවබෝධයෙන් ගැටීමක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කය පිළිබඳව අපි නොවටිනා දේවල් වලින් සකස් වුණාය කියන සිහිය උපදව ගන්න තමයි අපි මේ කය පිළිබඳව භාවනා සිද්ධ කරන්නේ. එතකොට අර කයට දීලා තියෙන දැඩි ඡන්දය, ප්‍රේමී පිපාසය නැති කර ගන්න හැකියාව තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයේදී මේ කායානුපස්සනාවේ මේ අසුභ භාවනාව දේශනා කරනකොට උන්වහන්සේ පෙන්නන්නේ මේ කය හැදිලා තියෙන්නේ නොවටිනා දේවල් වලින් බලන්න තමයි දේශනා කරන්නේ. අත්ති මාස්මින් කායේ කේසා ලෝමා නඛා දත්තා කියලා මුදට නුනින් මුදමේ කයේ තියෙන කෙස් ලොම් නිය දත් සම් මාස් අට ඇටමිටි වගොඩ ඒ විදිහට එකින් එක සිහි කරනවා. ඒතර කෙස් අරගෙන කෙස් කියන්නේ කුණු ගොඩ ජරාවක් අසුචි ජරේ කියලා එහෙම අර හිරිකිතක් ඇති වෙන්නේ අමුතුවෙන් කරන්න ඕනේ නෑ. ඇයි එහෙම කරන්න ඕනේ නැත්තේ? අපි ඒක තනියෙන් ගත්තොත් මේ ලෝකේ කවුරුත් කෙස් වලට අමුතු ක්‍රියාවක් උපදවන කවුරුත් නෑ. ඒ නිසා අය අමුතුවෙන් අප්‍රිය කරගන්න දෙයක් නෑ. වෙන් කරගත්තොත් කොහොමද කෙස් කාටත් අප්‍රිය. මනසින් ඒක වෙන් කරලා බලන්න. මේකේ තියෙන කෙස්. එතකොට කෙස් තනියෙන් ගත්තොත් කවුද කැමති කෙස් වලට? මේ ලෝකේ අපි කවදාකවත් භාවනා කරපු නැති කෙනෙකුට එයාගේම කෙස් ටිකක් කපලා අතේ තියෙනවා. එහෙම නැත්නම් එයාගේ පිඟාන තියෙන කැමතිද? දෙයා බලන්නේ ඉතින් අපි එයාගේ මූණ පැත්තටම කොණ්ඩේ පෙන්නලා මෙන්න ඔයාගේ කොණ්ඩේ ටිකක් දැන් මේ මම කපාගත්තා. ඊට පස්සේ එයාගේ අතින් තියෙනවා. නේ? එයාට මේ මෙන්න කිව්වොත් එහෙම කවුරුත් කැමතිද? නැහැ. තියාගන්න කිව්වොත් එහෙම නෑ. එහෙම දැන් අපි කෙස් කපනව තියාගන්නේ අපි නේද? ඒ වටිනා දෙයක් නේද අපි විශ්් කරන්නේ. මගේ දෙයක් නේද? ඉතින් එතකොට මේ ලෝකේ අපි කවුරුත් ඇත්තටම මේ කිසිම දෙයකට වටිනාකමක් දීලා නැහැ. ඉතින් වටිනාකම් නොදුච්ච දේවල් නිසා අපි අමෝතුයෙන් ඒක අරගෙන අර කෙස් විතරක් අරගෙන නිකන් අමෝතුවේ කෙස් කියන්නේ ගංගාවේ පිළිකුරයි හිමිතයි කියලා එහෙම අමෝතුයෙන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට තියෙන මේ කෙස් කියනකොටම අපි දන්නවා නොවටිනා දෙයක්. හැබැයි මේක යන්නේ නොවටිනා දෙයින් හෙදිච්ච එකක්. ලෝමානකා දන්තා චතු මන්සන්නහරු කියන ඔක්කොම අපිට වෙන වශයෙන් ගත්ත ගම අපි දන්න එකක්වත් හොඳ දේවල් මෙහෙම මේ කය කියන්නේ අර නොවටිනා දේවල් වලින්ම නිර්මාණය වෙච්ච දෙයක්. එතකොට තමයි අර කයට දීලා තියෙන වටිනාකමයි අඩු කරේ. හිරිකිතක් නෙවෙයි. ඒ එහෙම වුණොත් තමයි අර කය පවත්වන්න බැරි වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ විසුණු වහන්සේ දිනසාගෙන තියෙනවා. ඒ හේතුවයි කය නිකන් අර මලකුණක් වගේ පේන, සත්ත්ව කුණක් වගේ පේන, සත්ත්ව කුණක් ඇගේ ගියොත් එහෙම මොකද වෙන්නේ?
පවත්තන්න බැහැනේ. ආනේ වගේ කය වේග පටන් ගත්තේ වගේ අර හිරිකිතක් ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකත් එක්ක ගැටුණා. ඒ නිසා තමයි කයෙන් ගැටිලා කය නිදහස් වෙන්න දේවල් ඒක දිනනසාගෙන කරේ. ඉතින් ඒ නිසා වර්තමානයේ වුණත් ඒකයි සමහරලාට මේ අසුභ භාවනාවේම සමහරලාට භයානක තත්ත්වයන් කියන්නේ මේ වැරදි විදිහට කරන නිසා. නැත්තම් කාටවත් කවුරු කරත් ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපි මේකට දීලා තියෙන වටිනාකම අඩු කර ගන්න මිසක වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ වටිනාකම අඩු වෙනකොට කය මුල් කරගෙන ජීවිතේට ඉස්සල්ලාම වැරදි තමයි අඩු කරගන්නේ. ඒක කය මුල් කරගෙන කරන වැරදි වැඩ අරන කයට දීලා තියෙන වටිනාකම අහංකාර කමාන්නකාර මොකදම අඩු වෙන්නේ. මොකද මේ කේස්ලොම් නියදත්ත ආදී මේ කුණු වෙලා යන ද්‍රව්‍ය ටිකට ඇයි මම මෙච්චර ආසක් නැත මාන්නයක් ඇති කරගන්නේ මේකේ ඇති වටිනාකමකුත් නැහැ. කවුරුහරි මේක ගැලෙවුවොත් ඒක මොකද වෙන්නේ? ගැලවුවොත් එහෙම කවුරුත් ගන්න කෙනෙක් නැහැ. ඒක ඒතකොට වටිනා දේවල් ටිකක්. ඉතින් ඒ විදිහට තමයි අපි මේ භාවනාව කරනකොට වඩා මේකයි උපමාව පෙන්නන්නේ. දෙපැත්තේ මේ කට තියෙන උරයක් තියෙනවා. ඒකට දහනි වර්ග දාලා හුදුට තද කරලා බැඳලා තියෙන. හැබැයි මිනිස්සෙක් ඒ බෑග් එක පළවෙනි වතාවට දක්න මිනිස්සෙක් තැනකට යනකොට මේ දෙපැත්තේ කට හුදුට බැඳලා බුදු කුරුවලා බෑග් එකක් තියෙනවා. ඉතින් මේ බෑග් කියන දේ කියන එක දන්න බෑග් කියන වටිනා දේවල් දානවා හැටියට තමයි යාට එන්නේ. ඒකපාරටම හොඳට තද කරලා බැඳලා පිළිලා තියෙනකොට යා හිතේ මොනවද? මොනවා හරි වටිනා දේවල් මේ බෑග් එකේ ඇති. නැත්නම් බඳින්න වැඩක් නැහැ. බඳින්නේ ආරක්ෂා කරන්නනේ. ආරක්ෂා කරන්න මොනවද? වටිනා දේවල්. ඉතින් එයා හිතනවා එහෙනම් මේ බෑග් එක හොඳට දෙපැත්ත කට තද කරලා බැඳලා මේ පිරීලා තියෙන මොනවද? මහා වටිනා මොනවා හරි දේවල් මුතු මැණි ආදී වටිනා දේවල් මේකේ ඇතුලේ ඒකයි මේ බැඳලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? එයා හිතනවා බෑග් එක ලියලා බලන්න. හැබැයි බලන්නේ මේ අන්ධ මිනිහෙක් නෙවෙයි. කවුද? හොඳට ඇස් තියෙන චක්කුමා පුරුෂෝ කියලා කියන්නේ ඇස් තියෙන මිනිහෙක් බලනකොට අත දාලා බලනවා. අරන් බලන එතකොට මොකද වෙන්නේ? එළියට ගත්ත ගමන් මැස් පේනවනේ. එතකොට මොනවද? මේ ධර්ම තියෙන ටික මේක ඇතුලේ තියෙන්නේ. ඉමේ සාලි, ඉමේ වීහි, ඉමේ මුක්කා, ඉමේ කිලා, ඉමේ මාසා කියලා මේ තරණේ කවුරුනේ මෑ කරන්නේ කඩලනේ. මේ බොහොම සුලභ දේවල් ටිකක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. නොහඳුනා දේවල් ටිකකුත් නෙවෙයි. කඩල කියනවා අමුතුවේ කඩල කියනවා දැන් අමුතුවේ මේව කරන්නේ. කඩල කියන්නේ වැඩක් නෑ, වටින්නේ නෑ. එහෙම ඕනද? නෑ. මෑ කරල් කියන්නේ වටින්නේ නෑ. මෙච්චර ගාන මෑ කරල් වටින්නේ නෑ. මෑ කරල්ලට එච්චර වටින්නේ නෑ. පවුපියට එච්චර වටින්නේ නෑ. ඒ එහෙම කරන්න ඕනද? නෑ. පවුපි දකින්නකොට මෑ කරල් දකින්නකොට කඩල දකින්නකොට හාල් දකින්නකොට ඒව මහා රත්තරන් වගේ පේනවද? නෑ. නේද? ඒවා මේ කුස්සියේ තියෙන සුලභ මේ ඩොලර් දෙකෙන් තුනට ගන්න පුළුවන් බඩුනේ. එතකොට ඒවා ගොඩාක් වටිනවද? නෑ. එතකොට ඒවා එහෙම අමුතුවෙන් නොවටිනාකමක් දාන්න ඕනේ. නෑ. ඇයි? කල්ැතුම අපි දන්නවා මේ කඩල කවුරු උන්ගට කියන්නේ මහා ගොඩක් මේ රත්තරන් මුතු මැණික් වගේ වටිනා දේවල් නෙවෙයි. එතකොට මේ බෑග් එක පිටලා තියෙන දැන් මොනවද? මෙන්න මේ කියන නොවටිනා දේවල් වලින් එතකොට තමයි අර බෑග් එකේ එතකොට මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලා දීලා තියෙන වැරදි සංඥා මොකද වෙන්නේ? නැති වෙලා යනවා. එතකොට ඉස්සෙල්ලා අර බෑග් එකට ලොකු බන්ධනයක් වෙන්න පුළුවන්. මොකද වටිනා දේවල් තියෙනවා කියලා ගන්න අර බෑග් එකට ලොකු කැමැත්තක් ආශාවක් ඇති වෙනවා. බෑග් එක කරයි යන්න ඕනේ. ඒ නිසාම තමයි දැන් මේ බෑග් එක ලියලා බලන්නේ. චෙක් කරන්න. එතකොට හැබැයි බලනකොට මොකද වෙන්නේ? කිසිම වටිනා කියන දෙයක් නෑ බෑග් එක ඇතුලේ නෑ. ඊට පස්සේ බෑග් එක යද්දී පිටි බෑග් එකට බැලලා පැත්තකින් තිබ්බට පස්සේ කවුරුද බෑග් එක හැප්පෙනවා. බෑග් එක කරයි යනවා. ගිනි තියෙන මොනවා කරත් ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වටිනා දේවල් වලට මොනවා කරත් මොකද? නේද? කුණුගොඩ ගිහින් දැම්මත් ඔය කලවම්ගේ හාල් කප්පු කන්න ඇති දෙයක් තියෙනවද? උවිලවත් ගන්න පුළුවන්ද? ඒ ඔක්කොම කලවම් දාලා කඩල කවුරු මුංගට මේ ඔක්කොම දහම් නිවර්ග එකට කලවම් දෙලා. ඒතකොට ඒක කන්නත් බෑනේ නේද? කිසිම වටින්නේ නෑ. නොවටිනා දෙයක් බවට මර බෑග් එක පත්‍රයේ සයිඩ් කරන් ගියත් කමන්නේ, ගිනි තිබ්බත් කමන්නේ, අපාර කරත් කමන්නේ, කුණු කූඩයක් කියලා කිව්වත් කමන්නේ බෑග් එකට නේද? ඇයි දැන් නොවටිනා දෙයක් කියලා දාන්න. හැබැයි අර බලන්න ඉස්සෙල්ල මොනවද කිව්වොත් එහෙම එතකොට කැමති නැහැ. ඒක කහල් ගොඩක් කිව්වොත් එහෙම මට බෑග් එකට එයා හිතන්නේ රත්තරන් මුතු මැණික් තියෙනවා කියලා. එතකොට ඒක කහල් ගොඩක් කිව්වොත් එහෙම හිතට හරේ නැහැ. එතකොට හිතනවා මෙයා මේක මම ගන්න හදන ඉඳ තමයි මේකට මේ විදිහට කියන්නේ නේද? කවුරුහරි හැප්පුවොත් එහෙම
අරගති රත්තරන්ට මොනවහරි වෙන මේ මනුස්සය ඕක හම්බුනේ යනවා නේද? ඒ විදිහට ඉතින් ඊට පස්සේ අර වටනාකම දීලා තියෙන වෙලාවේ හැප්පුණක් ප්‍රශ්නයක් කරන් ගියත් ප්‍රශ්නයක් මම දන්නේ ඉන්නේ ගියේ හිටියේ කණේ කෙනෙක් කරන් ගියා ඈ ඉතින් ඊට පස්සේ දෙවි නෙයි මේ රත්තරන් මුතු මැණි ටික තවත් කවුරු හරි අරන් ගියා කියලා දැන් දෙවි ඉන්නවා නේද? ඒතර හඳුනනගත්තට පස්සේ කවුරු අරන් ගියත් මොකද වෙන්නේ? අන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකයි. ඉතින් ඒ නිසා මේ විදිහට අර මේ බෑග් එක නොවටිනා දෙයක් හැටියට හඳුනාගත්තට පස්සේ මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ වගේ තමයි කයටත් ඒකයි මේ නොවටිනා දේවල් වලින් සකස් වුණා කියන සිහිය ඉදිරි ටිකම මේකට ඊට පස්සේ අර මොනවා වුණත් ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ කවුරු නම් වුණත් කිව්වත් ප්‍රශ්නයක් නැහැ ගියපුණත් ප්‍රශ්නයක් නැහැ මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ ඒ නොවටිනා දෙයකට මිනිස්සුන් වටිනාකම් දෙනවා ඒකයි ඒකට අර බන්ධනේ ගොඩාක් මොකද වෙන්නේ අඩු වෙලා කියන්නේ ඒක ඒතකොට තමයි අපිට අපි ධර්ම මාර්ගය යනකොට අපි කායයට කවුරුහරි අපහාස කරා අපි මේ අපි ධර්ම මාර්ගය යන්නේ අපි නතර කරන්නේ නැහැ. ඒක අපි දන්න මේ කුණු කොටකට මිනිස්සු උඩ තරම් දේවල් කියන්න පුළුවන්. අපි මේ කෙලෙස් තවන මාර්ගයේ දිගට ගමන් නැත්තම් මොකද වෙන්නේ? කෙලෙස් තවන්න ඇවිල්ලා මේකට මොකද හරි කිව්ව එකම මොකද වෙන්නේ? ආය අපිට ඔන්න කෙලෙස්ම වර්ධනය කරනවා. අපහාස කරලා මේවා කරලා ගොඩාක් පව් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒක ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන් මේකට වටිනාකම දීලා තියෙන තාක්කල් ලොකු බන්ධනයක් බවට මේක පත් වෙන. ඒකයි බුදුරජාණන් වහන්සේ විදිහට කය අසුබෙහි බලන්න කියනවා. එතකොට වටිනාකම අඩු. ඒ වගේම කය ධාතු හතරක් හැටියට බලන්න. මේකේ තියෙන මොනවද? මූලික ද්‍රව්‍ය ස්වභාව හතරක් පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට ඒ විදිහට බලන්න කියලා මේකයි කියන්නේ පඨවි ධාතු කියන්නේ පොළොවට පස්සේ යන තදුදුරු ස්වභාවයක් තමයි තියෙන්නේ. දිය වෙලා යන වැగిරෙන වායු ආපෝ ස්වභාවයක් තියෙන්නේ. ඊළඟට දැවෙන තැවෙන උණුසුම් ස්වභාවයක් තියෙන්නේ. ඒ වගේම ඊළඟට වායු ස්වභාවයක් තියෙන්නේ. අපි මේ ධාතු කර්මන්තාන ගොඩක් අවස්ථාවල දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට බලනකොට අර කයට දීලා තියෙන වටිනාකම මොකද වෙන්නේ? අනු ගොඩාක් අඩු වෙනවා. කයට දීලා තියෙන වටිනාකම මොකද මේ පොළොවට පස් කරලා යන මේ පස් ටිකක් මෙතන තියෙන්නේ මේකේ තියෙන්නේ දිය වෙලා යන වැగిරෙන ස්වභාවයක් ජල ස්වභාවයක් තියෙන්නේ මුණුසුම් ස්වභාවයක් තියෙන්නේ වායු ස්වභාවයක් තියෙන්නේ මේ කය කොටස් කරොත් මේ ධාතු හතරක් තමයි තියෙන්නේ ඉතින් මේක එක මරණයකපත් වුණාන් පස්සේ මේක සම්පූර්ණ මේ කයේ ස්ලොග්නියට අනුව දෙන්නේ ඔක්කොම පස් බවට පත් වෙනවා ඒකයි මේකයි වැగిරෙන දේ ඔක්කොම වාතු ස්වභාවයට පත් වෙනවා ඉතින් ඒ විදිහට කයට අර මේ ධාතු වශයෙන් බලනකොටත් දීලා තියෙන වටිනාකම මොකද වෙන්නේ අඩු වෙලා යනවා ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කය පිළිබඳ ගොඩාක් වටිනාකම් දෙන අය ධාතු කර්මස්ථාන වඩන්න දේශනා කරන දැන් රාහුල ස්වාමීන් වහන්සේට මේ දේශනා කරන මොකද රාහුල ස්වාමීන් වහන්සේ බොහොම හැඩරුව ලස්සන තිබුණු කෙනෙක් ඉතින් දවසක් පිටපාත ගන්නකොටත් ඉතින් භාග්‍යවතුන් වහන්සේ මමයි දෙන්නම හරිම හැඩයි කියලා හිතුණා ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කය පිළිබඳව අන්න ධාතු කර්මස්ථාන දේශනා කරන රාහුල ස්වාමීන් වහන්සේට හේතුව මොකද? ඒ අර වටිනාකම අන්න දෙන නිසා ඒ නිසා වටිනාකම අඩු කර ගන්න මේ ධාතු කර්මස්ථාන වලත් හැකියාව තියෙන. ඒ වගේම තමයි නව සීවතික භාවනාව වලත් මේ කයට දීලා තියෙන වටිනාකම අඩු කර ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා තමයි කයට අනාගත වශයෙන් වෙන ඉරණම දිහාවල් බලනවා. හැබැයි ඒක මේ මොහොතේ මේ කයට සිද්ධ වෙලා නැහැ. හැබැයි මේ වගේ තවත් කයවල් වලට වෙච්ච ඉරණම තමයි අරගෙන බලන්නේ. ඒකයි මේ අමසෝන වල ගිහිල්ලා මේ භාවනාව කරන්නේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ අමසෝන කියලා තියලා කියන අමසෝන කියන්නේ මිනි වලගන්න මොකොත් කරන්නේ නැහැ. පුච්චන්නෙත් නැහැ, වලලන්නෙත් නැහැ. ඒවම ගිහිල්ලා දාන. ඒ ධම්මකට පස්සේ විවිධ ස්වභාවයේ මලකුණු අර අමසෝනේ තියෙනවා. ඉතින් ඉස්සර ඉන්දියාවේ තිබුණා දැන් ලෝකේ එහෙම දේවල් හොයන්න හම්බෙන්නේ නැහැ. නමුත් ඒ දර්ශන නිමිති අපිට ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ දර්ශන නිමිති අරගෙන තමයි මේ භාවනාව කරන්නේ. ඒකට බාහිර නිමිත්තක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. බාහිර කායකට වෙච්ච විපත තමයි නැත්නම් වෙච්ච ඉරණම තමයි මේ කායට ගලපලා බලන්නේ. මේ වගේ ජීවත් වෙලා මේ වගේම තත්ත්වෙට තිබුණු එකක් තමයි මේ තත්ත්වෙට පත් වෙන. හැබැයි මේ කායට වෙන ඉරණම මේකටත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අමසෝනට ගිහිල්ලා දාලා තියෙන දවසක් දෙකක් මැල්ලා නිල්වෙච්චි පළවෙනි මලකුණක් අරගෙන කෙනෙක් ඒකාහමතන්වා දීහමතන්වා දීහමතන්වා උදුමාතකා මිනීලකා මිපුජක ජාතන්
දවස් දෙකක් මැන්ලා නිල් වෙලා ඉදිමිලා තියෙන කයක් සෝ ඉමමේව කායං උපසංහරති අර කයට ලැබිලා තින්න ඉරණම මේ කයටත් ගල්පලා බලනවා අයම්පිකෝ කායෝ ඒවන් දම්මෝ ඒවම් භාවී තංහනති තුතිමී කයක් මේ තත්තෙට පත්වෙනවා මේ ස්වභාවය ඉක්මවානේ ගිලට කයට පත්තිලතිය නිරනම මේ දැන්නට බෝම ලස්සනට සුන්දර හැට තියෙන කයට ගලපලා බලතර මොකද වෙන්නේ අර දීලා තියෙන වටිනාකම අන්න අඩු වෙනවා කයට දීලා තියෙන බන්ධනය අඩු වෙනවා මේ විදියට පත්තන එක නේද මම පරිහරණය කරලා ඉතින් මේක බොහොම తాවකාලික දෙයක් හැටියට මේ සුන්දරත්වයේ ලක්ෂණ හැදී කියන දේ ගන්න මොකද දන්නා මේකත් යම් දවසක වගේ ඉදිමිලා නිල් වෙලා පණුව ගාලා පත්තනට ඒ විදියට අර මලමිනියට වෙන ඉරණම් වල නම ආකාරයකටම ගන්නවා ඒක කුණු වෙච්ච ස්වභාවය ගන්නවා නාරවල විතරක් මාස් දිය වෙලා ඊට පස්සේ ඇට සැකිලි විතරක් ගන්නවා ඇට සැකිල්ලත් ඊට පස්සේ මොකද වෙන්නේ මේට යනවා මේ එකට තියෙන ඇට ටිකක් මොකද වෙන්නේ නොයේ තැන්වලට යනවා ඊළඟට මේක සත්තු ගන්න හැටි බලනවා මේක දැන් අපි මේ මාස්සෙකුටවත් වහන්න දෙන්නේ නැහැ නේද මధుරෙකුටවත් වැව්වත් උඩට ගහනවා එයි ඒ තරම් මේක වර්ණනාකමක් කියලා තියෙන මාස්සෙකුටවත් වහන්න දෙන්නේ නැහැ මధుරෙකුටවත් උඩට ගහනවා එයි මගේ කයේ වෙහුවි කියලා ඉතින් මේ මානසා කරපු අය අන්තිමට මොකද වෙන්නේ නොයේ සත්තු ඇවිල්ලා ගන්න කාකේවා පජ්ජමාන කුලලේවා පජ්ජමාන ගිජ්ජේවා පාජ්ජමාන විවිදේවා පානක ජාතේ මේ කපුටෝ ඊළඟට සිවල්ලු බල්ලෝ මේ වගේ මේ සත්තු ඇවිල්ලා විවිදේවා පානක ජාතේ මේ ප්‍රාණීන් ඇවිල්ලා හැම පණුවා අතර හැම සතෙකුගේ මොකද වෙන්නේ ආහාරය පොඩ මේක පත් වෙනවා දැන් මෙච්චර ආරක්ෂා කරගෙන කොච්චර හොඳට මේ මඟුවේක මధుරේක උඩට ගහන අපි අන්තිමට මොකද වෙන්නේ නොයේ සත්තුන්ගේ කෑම බවට මේක පත් වෙනවා. ඉතින් ඒතර දකින්න මේ සත්තුන්ගේ ආහාරයකට පත් වෙන දෙයක් නේද? යම් දවසක මේක සත්තුන්ගේ ආහාරයට පත් වෙනවා. දැන් මේ කයක වෙලා. දැන් මේ අපි වගේම මම වගේම ලස්සනට හිටිය කෙනෙක් තමයි මේ සත්තුන්ගේ කෑමක් කියලා තියෙන්නේ. දැන් සත්තු පොර කකා තමන්ගේ කෑම කනවා. ඒතර ඒ කෑම මේ ඉස්සලා මම කියලා හිතාන හිටියේ මගේ කියලා හිතාන හිටියේ නංගොත් දාගෙන හිටියේ නේද? මේ දේකට තමයි මේ ඉරණම්ගේ නම් දැන් මේ නංගොත් දාගෙන වටනාකම් දීගෙන මේ කයටත් මේ ස්වභාවය හෙට වෙන්න පුළුවන්. ඊළඟ පැයේදී වෙන්න පුළුවන්. නැත්නම් ඊළඟ දවසේ වෙන්න පුළුවන්. තා මාසෙකින් වෙන්න පුළුවන්. මේ ඉරණම්ට අනිවාර්යෙන් මේකපත් වෙන එකයි. අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒකං අනතීතෝ කියන මේ කය මේ තත්ත්වයටපත් වෙනවා. මේ ස්වභාවය ඉක්මවලා නැහැ කියලාන්න තමන්ගේ නුවණින් විමසලා බලන්න. එතකොට අර කයට දීලා තියෙන අර ඡන්දේ රාගයේ ප්‍රේමී විභාෂයෙන් මොකද වෙන්නේ? අනාත්ම වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ කය වටිනා දෙයක් වෙනකොට මේ කයම මුල් කරගෙන ජීවිතේ කය පවත්වන්න කය හා සම්බන්ධව දේවල් කර කර ඉඳියන්නේ නැහැ. අපි මේ කය පවත්වන්න ඕනේ පරිසරයේ හැම වෙලේම ජීවිතේ කරන්න ගෙවල් හදනවා යාන වාහන ගන්නවා මේ දේවල් කරනවා කයටම නම්මුනම හදා ගන්නවා නේද? ඒවාකෝ මත හැලට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කර පරධර්ම මාර්ගයට ප්‍රවේශ වෙනවා ශාසනයට අන්න දියුණුවක් කරා යන්න හැකියාව තියෙනවා. ඒ නිසා මේ විදිහට මේ කයට තියෙන බන්ධනය කියන්නේත් සිඳින්නේ නැතුව ඒ අඩු කරගන්න නැතුව කාටවත් ශාසනය දියුණුවක් කරා එන්න පුළුවන්කමක් නෙමේකට වර්ණාකම් වැඩි වෙනකොට මේකට පොඩ්ඩක් එකයි නින්දාවක් අපහාසයක් කරත් ඊට ආයෙ කෙලෙස් ඇවිස්සෙනවා ආයෙ වෛරය තරහවාදී කෙලෙස් වර්ධනය වෙලා ශාසනයේ පිළිවෙත් පුරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාලේ පව මේ වගේ සිද්ධි මොන තරම් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා වටිනාකම අඩු කරගත්තාම අනියාට කයට කවුරුත් නින්දාවක් කරත් අපහාසයක් කරත් මොකුත් ප්‍රශ්නයක් නැහැ. මොකද ගොවන්නා දේකට තමයි මේ නින්දා අපහාස කරන්නේ. මහරහතන් වහන්සේලාට ඒකට මොකුත් කිව්වත් උන්වහන්සේලාට ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේලාට වෙන මේක නිකන් මේ නගර සභාවේ කුණු කරත්තේ වගේ කියලා මේක හැම වෙලේම කුණු වගුරු යන්නේ ඔය කුණු කරත්තේ කිව්වයි කියලා ලොකු ප්‍රශ්නයක් නෑ. කවුරුත් පුදුමෙන් නෑනේ අර මහා කුණු කරත්තේ කිව්වොත් නේද? ඒ වගේ තමයි මේකටත් කවුරුත් මොන නින්දාව අපහාසය කරත් ප්‍රශ්න නෑ. මේකත්
නව දුරකින්ම අසූචි කුණු වැගිරනේ කපිට මේකට අවනක්පු කරාගෙන නින්දා කරාගෙන මහා අමුතු දෙයක් නෑ ඇයි නොවටිනා දේකර තමයි මිනිසුනේ නොවටිනාකම් දෙන්නේ ඉදි නිසා නොවටිනාකම් දෙන්න නොවටිනා දේකර නිසාට ඔබ ලොකු ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ ඉතින් ඒ විදිහට අද කයේ වටනාකම අඩු වෙනකොට හිත නම් සීලී වෙනවා ආතප්පාය අනුයෝගාය සාතච්ඡාය ප්‍රධාන ආතප්පාය කියනකම් කෙලෙස් තවන්න. ඉතින් දැන් අපි මේ කය මොන කරගෙන මේ කෙලෙස් ඇති වෙනවනේ. ඒතර ඒ කෙලෙස් තවන්න පුළුවන් වෙනවා කයට වටනාකම අඩු වෙනකොට. ඊළඟට අනුයෝගාය කියන්නේ නැවත නැවත නුවණින් විමසන යථාර්ථය කරාම යන්න පුළුවන් වෙනවා. මේ කයට වටනාකම දුන්නොත් මොකද මේක ජීවිතය යථාර්ථය අවබෝධ කරගන්න හැකියාව නැහැ. ඊළඟට සාතච්ඡාය කියන්නේ පිළිවෙලකට ශාසනය කටයුතු කරගෙන යන්න. ඒ වගේම උපදම් වීර්ය වඩන්න හැකියාව ලැබෙනවා මේ කයට දීලා තියෙන මේ වටනාකම අඩු වටනාකම වැඩි වුණොත් එයාගේ හිත නම්‍යශීලී කරගන්න හරි අමාරු. අපි දන්නවා දැන් තරුණ කාලේ ධර්ම මාර්ගයට හරි අමාරු නම් ගන්නයි. මේ කයට දීලා තියෙන වටනාකමත් එක්ක තියෙන ප්‍රශ්නේ. දැන් වයසට යනකොට ඒ ධර්මෙට එන්නේ. ඔව් අර කයට දීලා තියෙන වටනාකම අඩු වෙනවා. කය කියන්නේ හරි පීඩාකාරී දෙයක්. නේද? දැන් සමහර අය කියන අනේ දැන් මැරෙනවා නම් හොඳයි කියලා. ඉතින් තරුණ අය කෙනෙක් කියයි දෙන්න. නෑ. ඒ එයාට කය කියන්නේ හරිම වටිනා දෙයක් ඒකයි. ඒකයි ඒක කල්ලාතු අපි අර සුන්දරත්වයේ තියෙන කාලේ මේකේ වටිනාකම අඩු කර ගන්නවා. එතකොට ඒ කය මොන කරගෙන කරන අකුසල ගොඩාක් අඩු වෙනවා. කය මොන කරගෙන කරන අනවශ්‍ය වියදම් අරෝමිය මොකද වෙන්නේ? ඔක්කොම අඩු වෙනවා. දැන් අපි දන්නවා දැන් ජීවිතයේ යම් අවබෝධයකට පත් වුණාම අපිට සමහරවිට අම්මලා තාත්තලා පිටකන දරුවෝ මොනවද දුන්නත් සමහරවිට ඒක පිළිවෙල දහම්ද. තමයි අම්මලා තාත්තලාට මොනවද යතුම් ගන්න අවබෝධය තමයි දෙන්නේ. සමහරවිට දරුවෝ දෙන්නත් කැමති නැහැ මොකද අම්මලා තාත්තලා අනිත් දෙන්නේ පිළිවෙල දහමට යොදවනවායි කියලා. ඒතර මේක ඇත්තටම ජීවිතයේ අර තලතුණා වෙනකොට මේකට මේ අනවශ්‍ය ලෙස දේවල් දීලා ඇති වැඩක් නැහැ. මේ පොළොවට පත් වෙලා යන ටික මොකටද මෙච්චර කරන්නේ. හැබැයි අර දරුණු කාලේ ජීවත් වෙන අයට ඒක තේරෙන්නේ නැහැ. ආනික. ඒකට අර ජීවිතේ හැමෝටම වෙන එකක් නෙමෙයි. සමහරුන්ට මේක ජීවිතේ යම් අවබෝධයකට පත් වෙනකොට මේකට දර දෙන වටිනාකම් ගොඩාක් අඩු. ඒකනේ මේ අය යථාර්ථය අවබෝධ කරගත්ත ගොඩාක් දන් දෙනවා, සීල් රකින්නවා, භාවනා කරනවා, වියදම් ගොඩාක් කරනවා. මොකද සමහර අය වියදම් කරන්නේ මේ කායයට වියදම් කරන ටික තමයි. ඒක තමයි අනුන්ට දෙන්න පුළුවන්, පිනක දහම් කියලා දෙන්න පුළුවන්. සමහර අය හිතන උච්චර කොහොමද ඔකට දෙන්නේ නේද? බැලුවොත් එහෙම අර කය ගොඩාක් බැඳලා ඉන්නයි මේ කයල කරන වියදම් ටික තමයි මේ කට්ටිය කය අවබෝධ කරගෙන අනේක ශාසනය වෙනුවෙන් ඊළඟට අසන්නයන් වෙනුවෙන් ඥාති මිත්‍රාදී වෙනුවෙන් විශාල ධනයක් වියදම් කරනවා. ඒකයි මේ කියන්නේ මේකේ මේ ප්‍රේම ආශාව නුඹ ශාසනය දියුණු වෙන්න බැහැ කියලා. ඒකයි යම් ප්‍රමාණයකට හෝ මේකේ තියෙන බන්ධනය අඩු කරගත්ත ඒක ශාසනය ගොඩාක් ඉහළට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි සන්තෝෂයෙන් ඉන්න යම් ප්‍රමාණයකට මේ කය අවබෝධ කරගත්ත නිසා තමයි අපිට මේ සිල් රකින්න, භාවනා කරන්න, දන් දෙන්න, ශාසනය වෙනුවෙන් කටයුතු කරන්න අපිට දේවල් ඒ හැකියාව බලය ලැබිලා තියෙන. අපි මේ කයට දීලා තියෙන වටිනාකම අඩු කරගත්ත නිසා. ඉතින් තව තවත් කය යථාර්ථය අවබෝධ කරගෙන මේ ධර්ම මාර්ගයේ ඉහළටම යන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ බන්ධනයේ සිඳ ගන්න ලැබේවා මේ කයට දීලා තියෙන කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි අද දිනේදීත් අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බද්ධිය යුතුව ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්න දේශනා කරපු උතුම් වටිනා ධර්මය අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බද්ධිය යුතුව ශ්‍රවණය කරන් කියනවා. ඒ වගේම අද දිනේදීත් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් සැපීමෙන් ධර්ම දානමය පින්කම සිදු කරනවා. අපි දේශනා කිරීමෙන් අමෘත දානමය පින්කම සිදු කරනවා. මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ අපේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි මහා ශ්‍රද්ධාවක්, මහා ගෞරවය, මහා ප්‍රසාදයක් ඇති වෙනවා. සම්මා සම්බුද්ධෝ භගවා ඒකාන්තේ බුදුරජාණන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි. සාක්කාතු භගවතා ධම්මෝ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මනාකොට දේශනා කරපු දෙයක්.
සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ තථාගත ශාවකයෝ යහපත් මඟට නිවැරදි මඟට යතු මාවත පිළිපන්නා උන්වහන්සේලාගේ ගමන හරි ගමන ඒ විදිහට ත්‍රිවිධ රත්නයේ කිරීම අපිට මහා ශ්‍රද්ධාවක් මහා භක්තියක් මහා ප්‍රසාදයක් ඇති වෙනවා මේ දේශනාවන් ශ්‍රවණය කිරීම තුළ ත්‍රිවිධ රත්නයේ කිරිය තියෙන ප්‍රසාද සිත කියන්නේ බොහෝ කාලයක් අපට සැප විපාක ලබා දෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීමක් ඇතුළු වෙලාවේ දේශනා කරනවා ආනන්ද මේ ඇති කරගත්තු ප්‍රසාද සිත නිසා මෙයාට මේ ආත්ම ගාන මේ සැප ලැබෙනවා මේ දේවල් ලැබෙන හැබැයි ආනන්ද මේ ජීවිතේ පමණ ජීවත් වෙන්නේ මේ පින්වම් පාන එහෙම පින්වම් පාන නැත්නම් සංසාරේ යන කෙනෙක් වුණොත් එහෙනම් මේ ප්‍රසාද සිත නිසා තථාගතයන් වහන්සේ කෙරේ පැහැදිලි හිත නිසාම මෙච්චර දේවල් ලැබෙනවා කියලා දේශනාවෙදී පෙන්නනවා ඒ නිසා මේ ප්‍රසාදයෙන් කියන්නේ බොහෝ කාලයක් සැපී පාක ලැබෙන නිසා මේ ධර්මයේ ඇසීම තුළ අපිට ප්‍රසාදයෙන් ඇති කර ගැනීමේ හැකියාව ඇති වෙන ඉතින් අද දිනේ තාම සන්තෝෂයෙන් පත් වෙන උනේ වගේ අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අපේ චිත්ත සංතාන තුළ රැස් කර ගන්න යෙදුණා අද නොවැම්බර් මාස 19 මාස 9 වෙනි ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සපයීමේ නෙළුම් සම්බකෝල් මහත්මියයි ඇතුළු පවුල සැමට නිදුක් නිරෝගී ප්‍රාර්ථනා කිරීමට ලංකාවේ ජීවත්නාදී මෑණියන් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා ඇතුළු ලෝකවාසීන්ට සිත ප්‍රාර්ථනා කිරීමට අද දිනේදී මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයේ අනුභව බලයෙන් පසේ මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණානුභව බලයෙන් මේ පින්වත් මෞතුමිය ඇතුළේ පවුලේ සියලු දෙනාටම සිත සාන්තිය හා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අනුන්ගේ සොරුන්ගේ ගින්නේ ජනයේ වශයෙන් සාධයකින් කිසිම අන්තරාවක් නොවේවා කායික මානසික සුවසානිය ලැබේවා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දාන ආදී පින්කම් සීලාධිපති ධර්ම සම්පතිපස්සනා භාවනාවන් දියුණු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ වගේම විශේෂයෙන්ම හෙට VCE භාග පරිශ්‍රණය සඳහා පිළිසි සිටින දරුවන් ආශිර්වාද කරනවා චලනී ගල්බඩ මහත්මිය නොවැම්බර් මාස 10 වෙනි දිනට පටන් ගන්නා VCE විභාගයේ පෙනී සිටින දිනාරා දල්ගොඩ නදියනියට එම විභාගයේ සාර්ථකව ආරම්භ කිරීමට සහ නිම කිරීමට කායික මානසික විභාගයේ දහන සත්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දානයේ සඳහන් දක්වනවා ඒ වගේම තරුෂි වේල්ගම මහත්මිය හෙට දින ආරම්භ වන VCE විභාගයේ පෙනී සිටින සියදිනීට ආශිර්වාද කිරීමට ඉතින් දිනේදී මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයේ අනුභව බලයෙන් බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභව බලයෙන් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ අනන්ත ගුණානුභව බලයෙන් ඒ විභාගයේ සඳහා පෙනී සිටින දිනී දෙදෙනා ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ ඒ විභාගයේ සඳහා සහභාගී වන සියලුම දර්ශනයන්ට අපි ආශිර්වාද සිදු කරනවා මේ රැස් කරගත් උදාාරතර පුණ්‍ය ධර්මයේ අනුභව බලයෙන් බුදුපසේ මහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභව බලයෙන් ඒ සියලුම ධර්මයන්ට ඒ මහා කටයුතු සඳහා තාමත්ම සාර්ථකව වුණ දීම සඳහා සත්‍ය ධෛර්ය වාසනාව උදාපත් වේවා ඒ සඳහා පවතින සියලු බාධා කරදර දුරු වේවා පුනක් හිමිරිසාවක් වැනි කිසිම ආබාධයකට නොවේ ඒ කාලය තුළ නිදුක් නිරෝගී සුවපත් කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්න ලැබේවා ඒ වගේම හැමදෙනාට තාමත්ම සිහියෙන් නුවණින් කල්පනාවෙන් යුතුව ඒ කටයුතු සාර්ථක කරගන්න ලැබේවා හැමදෙනාගේම ආශිර්වාද අනුග්‍රහය ලැබේවා බලාපොරොත්තු වෙන ආකාරයට ඒ දින කීපය තුළ ඒ මහා කටයුතු සඳහා හැමදෙනාටම සහභාගී වීම සඳහා සත්‍ය ධෛර්ය වාසනාව ලැබේවා ඉතාමත්ම හොඳින් ඒ මහා කටයුතු සාර්ථකව මුහුණදී හැමදෙනාටම සියලු සියයන්ගේ ප්‍රතිඵල ලබා ගන්න ලැබේවා අපි සියලුම දවසේදී ආශිර්වාද සිදු කරනවා ඒ වගේම අද රැස් කරගත්තා වූ මේ උදාාරතර පුණ්‍ය ධර්මයන් සියලුම විවිධ මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන්ට සේවයලා පින් අනුමෝදන් සිදු කරනවා අතීත සංසාරයේ පටන් මේ ජීවිතයේ දක්වා
යන්තා මිය පරලෝකීය ඥාති මිත්‍රයතාවයෙන් නැත්නම් මේ සියලු දෙනා සිහිපත් කරලා මේ පින් අනුමෝදන් කරමු. සියලු ඥාතීන් අපි රැස් කරගත් උදාාර කළ පුණ්‍ය ධර්මය අනුමෝදන් කරලා ඥාතීන්ගේ ජීවිතය සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගෙන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිදු කරමු. මේ වගේම මේ රැස් කරගත්තා වූ සියලු උතුම් පුණ්‍ය සත්‍ය සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අපේ ශාක්‍ය මහේශ ශාක්‍ය ආදී දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවිත සුවපත් කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිදු කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මය අනුභව බලයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා ගැන ගුණ අනුභව බලයෙන් කොරෝනා වසංගත රෝගය නිසා රෝගාතුර වෛද්‍ය ප්‍රතිකාර කරන සියලුම රටවල් ජනතාවට ඉතා ඉක්මනින්ම නිරෝගී භාවය වේවා කරන වෛද්‍ය ප්‍රතිකාර 100% සාර්ථක වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලුම රටවල් ජනතාවට ඉතා ඉක්මනින්ම මේ වසංගත රෝගයෙන් නිදහස් වෙලා හැම දිනකටම තමන්ගේ සුඛදායක ජීවන කටයුතු පවත්වාගෙන යන්න සත්‍ය ධෛර්ය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ උදාාරතර පුණ්‍ය ධර්මී අනුභව බලයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණ අනුභව බලයෙන් අද දිනේදී ධර්ම දේශනාව සඳහා ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පත්‍යයේ දායකත්වයේ සැපූ පින්තුන් සෑම දෙනාටම දානමාන කටයුතු සඳහා උපකාර කරපු පින්නතුන් සියලුම දෙනාටම ඒ වගේම මේවා සකස් කළ තාම ශ්‍රද්ධා ගෞරවයෙන් පූජා කරන මේ පින්නතුන් සියලුම දෙනාටම ඒ වගේම වස් ආරාධනා කළේ උපස්ථාන සිදු කරන පිරිසට ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් සියලුම දෙනාටම ඒ වගේම පවුල දූ ඥාති මිත්‍රයන්ට සෑම දෙනාටම මහා සංඝරත්නයට සදක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා රණුගෙන් සරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් මසිසාදකින් කිසිමන්තරාවක් වේවා කායික මානසික සුවසාධි ලැබේවා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තව තවත් දාන දීපින්කම් සීලාදී ගුණ ධර්ම සම්පතිපස්සනා භාවනාවන් දිනු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා සියලු දෙවියන් ඥාතීන් සිහිපත් කරලා අපි පින් අනුමෝදන් සිදු කරමු. අපි රැස් කරගත් උදාාරතර පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා අපගේ ඥාතීන්ගේ ජීවිත සුවපත් වේවා කියන හැඟීම ඇති කරගෙන පින් අනුමෝදන් සිදු කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්මීහි සම්පදම් පුණ්‍ය සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා නෙත්තාවතාච අම්මීහි සම්පදම් පුණ්‍ය සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මීහි සම්පදම් පුණ්‍ය සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා නිමිනා පුඤ්ඤ කම්මේන මා විපාල සමාගමෝ සතං සමාගමෝ දුලාභ නිපාතපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. තුන්වන් ගැන තුනවන් බලයෙන් සැනදෙනාට සිත සාන්තිය හතු දානවා ක්ලාස් සබ්බීතියෝ විවර්ජන්තු සපනෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායු සුඛී දීඝායු භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේව සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු මුක්ති. සාදු සාදු සාදු. ඕකාසෝ වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං සමයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ ඕකාස khමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස khමාමි භන්තේ තතියම්පි ඕකාස khමාමි භන්තේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුල්ලභේන මයාලද්ධං පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදි තේරාණං ආගතා පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තන් නමාමහං. සාදු සාදු සාදු. බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද නොවැම්බර් මාස 9 වෙනි සඳුදා ධර්මානුශාසනා පවත්වා වදාළ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැෑගොඩපොළ විමල ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදමින් බොහෝ දෙනාගේ ධර්ම අවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සහ චිරජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධයකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් උතුම් කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණය කළ සුසිල්වත් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.